අයිබෝවන් අපි අද දිනෙත් එකතු වෙනවා සිව්දෙස් සමග විශේෂයෙන් ලෝකයේ වටේ තියෙන සියලු තොරතුරු වැදගත් ඔබට දේශපාලනික ආර්ථික හා සමාජීය වශයෙන් වැදගත් තොරතුරු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉතින් සිව්දෙස් තුලින් ඔබ දන්නවා අපි නිරන්තරයෙන් කතා බහ කරන්නේ එදිනෙදා එහෙම නැත්නම් දෛනිකව සිදුවන ඒ වගේම දෛනිකව විවිධාකාරයෙන් වාර්තා වන ගෝලීය තොරතුරු ගෝලීය පුවත් පිළිබඳව යම් කිසි විශ්ලේෂණාත්මක ආකාරයෙන් මේ ඔබ වෙත ඉදිරිපත් කිරීම තමයි සිව්දෙස වැඩසටහනේ මූලික අරමුණ. ඉතින් ඒ නිසා අද නැවත වතාවක් අපි මේ පසුගිය සතිය පුරාමත් කියන්නේ සති අන්තයේ පටන් අරගෙන ඊයේ දිනේ දක්වාත් අපි මූලිකත්වයක් දීලා කතා කරේ දැනට අපි ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් නෙවෙයි සමස්ත ලෝකයේම අවධානයට ලක් වෙලා තියෙන ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ තුල ආරම්භ වෙලා දැන් විවිධ රටවල් කරා පවා ව්‍යාප්ත වූ මේ ඇමරිකාවේ කළු ජාතිකයන්ට එහෙමත් නැත්නම් අපි ගත්තොත් අප්‍රිකානු ඇමරිකානු ජාතිකයන් ඉලක්ක කරගත්ත ප්‍රචණ්ඩත්වය විශේෂයෙන්ම මෙතන පොලිස් ප්‍රචණ්ඩත්වය කියලා හඳුන්වන්න පුළුවන්. ඊට එරෙහිව නැගෙන ජනතා හඬ පිළිබඳව එහෙමත් නැත්නම් I can't breathe ව්‍යාපාරය පිළිබඳව දැන් මේ ගැන මෙහි සිද්ධිය ආරම්භුනේ කොහොමද ඒ වගේම මේ විකාශනය වුණේ කොහොමද අපි මේ ආරම්භය ගැන පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා කතා කළා ඒ වගේම ඊයේ දිනේ විජේසනායක කතා කළා මේ ව්‍යාප්තිය පිළිබඳව. ඉතින් අද අපි මෙහි අලුත්ම තත්වය ගැන කතා කරන මූලික වශයෙන්ම මේ පුද්ගලයා එහෙමත් නැත්නම් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් ලබා දීලා තියෙන තීන්දුව කියන්නේ මරණ පරීක්ෂණ වාර්තාව ඊයේ නිකුත් වුණා. මේ මෙතනින් පටන් ගත්තොත් හොඳයි කියන අදහස මට ඇති වුණා. මොකද අපේ කතා බහ ඉදිරියට අරගෙන යන්න හොඳම ප්‍රවණතාවයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ ජෝර්ජ් ෆ්ලොයිඩ් එහෙම නැත්නම් මේ මිනියාපොලිස් නගරේ ජීවත් වෙච්ච කළු ජාතිකයෙක්. ඔහුගේ මරණය සිද්ධ වෙන්න හේතු මොනවද කියන එක පිළිබඳව මරණ පරීක්ෂණය තීන්දුව ලබා දීලා තිබෙනවා. මැයි මාසේ 25 වෙනිදා තමයි මේ සිද්ධිය හටගන්නේ. ඒ වගේම මීට වගකියුත්තේ පොලිස් නිලධාරීන් බවට චෝදනා එල්ල වෙනවා. දැන් මරණ පරීක්ෂණ වාර්තාවේ මෙන්න මේ වගේ සඳහන් හේතු මරණයට හේතුව. He suffered a cardiac arrest while being restrained by Minneapolis police officers on 25th May, the report found. දැන් ඒ තවදුරටත් සඳහන් වෙනවා it listed Mr. Floyd's cause of death as cardiopulmonary arrest, complicating law enforcement subdual, restraint and neck compression. මෙතෙන්දී ඔහු හෘදය අකර්මණ්‍ය වීමකින් තමයි මිය ගිහිල්ලා තියෙන්නේ. ඊට හේතු විදිහට දක්වලා තියෙන්නේ complicating law enforcement subdual. වඩාත් සංකීර්ණ වූ නීති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයේ ප්‍රතිඵලයක් විදිහට. ඒ වගේම neck compression කියන එක මේ ඊටාම පැහැදිලිව සඳහන් වෙනවා. මොකද දැන් මේ මරණ පරීක්ෂණ වාර්තාව සහ සමස්ත සිද්ධිය දිහා බැලුවාම ඒ සිද්ධිය සිදු ආකාරය පිළිබඳව ඊටාම පැහැදිලි. මොකද පොලිස් නිලධාරියා විශේෂයෙන්ම මේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පොලිස් නිලධාරියා ඔහු ඊටාම පැහැදිලිව පෙන්눔 කරනවා ඒ දර්ශන පෙළේ වාසනාවකට වගේ කිසියම් තරුණයෙකු මෙය රූගත කරලා තිබුණා. දන හිසින් අර ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ගෙල ඊටාම දැඩි ලෙස පාගනවා. දැන් මේක ඇමරිකානු පොලිසියට මේ ප්‍රචණ්ඩකාරීන් මෙල්ල කිරීමට ලබා දෙන කියන්නේ පුහුණුවේ එක් පියවරක් විදිහට තමයි පොලිසිය පෙන්වා දෙන්නේ. දැන් ඒ නිසා දැන් අපි ගත්තොත් මේ දකින්න ව්‍යාපාරය එහෙමත් නැත්නම් මේ විරෝධතා ව්‍යාපාරයේත් එක්තරා ආකාරයක සංකේතයක් බවට පත් වෙලා තියෙනවා මේ ධන බිම තබා කටයුතු කිරීම. දැන් මේ ප්‍රදේශ ගණනාවක මේ කළු ජාතිකයන්ට විශේෂයෙන්ම මේ මියගිය කළු ජාතිකයා ජෝර්ජ් ෆ්ලොයිඩ් ඇතුළු ඉන් පෙර ආතුව මියගිය කළු ජාතිකයන්ට ගෞරව දැක්වීම සඳහාත් මේ ධන බිම තියලා යම්කිසි ආකාරයක එවැනි ඉරියව්වකින් කටයුතු කිරීමට මේ පෙළඹිලා තියෙනවා විරෝධතාකරුවන්.
ඒ තත්ත්වය අපිට දකින්න ලැබෙනවා මේ පොලිස් නිලධාරීන්ට පවා ඇතැම් අවස්ථාවල දැනුම් දුන්න මේ සම්බන්ධ වෙන්න කියලා ඇතැම් ප්‍රදේශවල පොලිස් නිලධාරීනුත් මේ විරෝධතාකරුවන්ගේ ඉල්ලීමට අවනත වෙලා ඒ ආචාරය සිදු කරපු බව තමයි අපි කලින් දර්ශන පෙළේ දැක්කේ. දැන් මේ තත්ත්වය දැන් විශේෂයෙන්ම මේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් මේ යාමට මූලික හේතුව මේ පොලිස් ප්‍රචණ්ඩත්වය කියන එක දැන් මරණ පරීක්ෂණ වාර්තාව අනුවත් තහවුරු වෙලා තියෙනවා. ඒ අනුව මේ ඍජුවම මිනීමැරුමක් බවට මේ මිනීමැරුමක්සේ සලකා සිදු කෙරෙන නඩු විභාගයක් කරා තමයි මේකට යොමු වෙන්න තියෙන්නේ. දැන් ඇයි මෙවැනි දැන් මේ සිද්ධියෙන් පස්සේ ඇයි මේ වගේ තත්ත්වයක් ඇති වුනේ? මූලික වශයෙන්ම අපි මේ ගැන කතා කළා. ඇමරිකානු පොලිසිය විශේෂයෙන්ම මේ විවිධාකාරයෙන් මේ කළු ජාතිකයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව කාලාන්තරයක් පුරා පැවති අර්බුදකාරී තත්ත්වයේ එක් පුපුරායාමක් විදිහට තමයි අපි මේ දකින්නේ. දැන් මේ ගැන අපි ඊයේත් සඳහන් කළා විජය යම් කිසි ආකාරයක මේ සංඛ්‍යා ලේඛන පිළිබඳව නැවත වතාවක් අපි සිහිපත් කරනවා නම් 2013 2019 දක්වා කළු ජාතිකයන් පමණක් නෙවෙයි සමස්ත ඇමරිකානුවන් 7666 දෙනෙක් මේ වසර ගත්තොත් අපි වසර 2013 ඉඳලා 2019 දක්වා කාලවකවානුව තුල මිය ගිහිල්ලා තිබෙනවා මේ ඇමරිකාවේ 7666 දෙනෙක්. එතකොට ජනානුපාතය අනුව ගත්තාම කළු ජාතිකයන්ගේ මේ යාම තමයි වැඩි වශයෙන් සඳහන් කරන්නේ. අපි සමස්ත සංඛ්‍යාවකින් ගත්තොත් කළු ජාතිකයන් නෙවෙයි මේ ගිහිල්ලා තිබෙන්නේ. නමුත් ජනානුපාතය අනුව ගත්තාම අනුපාතය දෙකමාරට එකක් විදිහට තමයි පෙන්눔 කරන්නේ මේ කළු ජාතිකයන් මේ යාම. ඒ කියන්නේ සුදු ජාතිකයන් එක්කෙනෙක් මේ යනකොට අවම වශයෙන් කළු ජාතිකයන් දෙදෙනෙක් මේ පොලිස් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් මිය ගිහිල්ලා තිබෙනවා. දැන් කළු ජනගහනය ඇමරිකාවේ 13%ක් පමණ ඉන්නේ. ඉතින් දැන් මේ තත්ත්වය බැලුවහම ඉතිහාසයේ පුරාම මේ අප්‍රිකානු ඇමරිකානුවන් වින්ද අපි ගැන ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙහි තිබෙන තත්ත්වය පිළිබඳව මේ ඉතිහාසයේ පිළිබඳව ඕන් වින්ද මේ දුක් ගැහැට ඒවා තවමත් අවසන් නැහැ කියන එක තමයි මේ අපි දකින තත්ත්වයෙන් පෙන්눔 කරන්නේ. දැන් මේ තත්ත්වයට මූලික හේතුවක් විදිහට හඳුන්වන්න පුළුවන් මේ ඇමරිකානු ජන සමාජය තුළ ඇති වෙලා තියෙන කෝපය. දැන් වරින් මෙතන තියෙන ප්‍රධාන ගැටලුව තමයි මේක ආරම්භ වෙන්නේ සාමකාමී විරෝධතාවයක් විදිහට. නමුත් අවසානයේදී මේක බොහොම ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් කරා යොමු වෙනවා. දැන් අපි දැක්කා මූලික වශයෙන්ම මේ පිරිස් පහර එල්ල කරනවා කඩසාප්පු වලට. මොකද මේ විවිධ අරමුණු සහිත පුද්ගලයන්ුත් මේ ව්‍යාපාරය තුල ඉන්නවා කියන එක අපි සඳහන් කරන්න ඕන. ඇමරිකාවේ බොහෝ ප්‍රදේශවල තියෙන මේ ගැටලුවක් තමයි යම් කිසි තත්වයක් අර්බුදකාරී තත්වයක් අනතුරක් ස්වාභාවික ව්‍යසනයක් මේ වගේ ගැටුම්කාරී තත්වයක් නිර්මාණය වුණොත් ඇමරිකාව තුල දක්නට ලැබෙන එක ලක්ෂණයක් තමයි මේ මිනිස්සු ඇතැම් පුද්ගලයන් පාරට බහැලා කඩසාප්පු කොල්ල කෑම. දැන් අපි මේක දැක්කා පහුගිය කාලේ හරිකේන් එහෙමත් නැත්නම් කුණාටු ඇතිවෙච්ච සමයන්හිදී පවා ඇතැම් පිරිස් මේ වගේ කටයුතු වල පෙළඹෙනවා. ඒක ඇමරිකානු සමාජය තුල තියෙන දුර්වලතාවයක්. ඒක මේ මෑත ඉතිහාසයේ පැහැදිලිවම අපි දැක්කා. නමුත් මේ ව්‍යාපාරය තුල මේ ප්‍රචණ්ඩකාරීත්වයට හේතු විදිහට මාධ්‍යවේදීන් මේ සමස්ත උද්ඝෝෂණ ව්‍යාපාරය සමග එය නිතර ඊටාම සමීපයෙන් ආවරණය කරමින් එහි ගැඹුරු විශ්ලේෂණයන් ඉදිරිපත් කරමින් මේ විරෝධතා රැල්ල සමගම අන්තර්ජාතික මාධ්‍ය ඉන්නවා. එතකොට මාධ්‍ය ලොකු උත්සාහයක් ගත්තා මේකට හේතුව මේ ප්‍රචණ්ඩකාරීත්වයට හේතුව හොයන්න. බොහොම ප්‍රචණ්ඩකාරීන් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ උද්ඝෝෂණකරුවන් සමග වරින් වර ඔවුන් සාකච්ඡා පැවැත්වුවා. මේ සාකච්ඡාවලදී මූලික වශයෙන්ම අවධානයට ලක්වෙච්ච කාරණයක් තමයි විරෝධතාකරුවන්ගේ අදහස වෙලා තියෙන ඔවුන් යම් ආකාරයකින් මෙවැනි තත්වයකට පත් නොවෙනවා නම් ඇමරිකානු බලධාරීන් ඒ පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ කියන එක. මේක ඇත්තටම අපි ගත්තොත් නීති හා සාමය අගයන සිවිල් ජන සමාජයක් විදිහට කිසිසේත් පිළිගත හැකි තර්කයක් නෙවෙයි. නමුත්
ඇමරිකාවේ මොකද නීති කඩ කරන්නට ජන සමාජයට ජන ජීවිතයට බාධා කරන්නට කිසිදු ආකාරයකින් කිසිදු දෙයක් හේතුවක් කරගත යුතු නැහැ. ඒක තමයි මූලිකම අරමුණ විදිහට අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ මේ නීති ක්‍රියාත්මක කිරීමේදී. ඒ සඳහා නීති ක්‍රියාත්මක කරන පාර්ශව විශේෂයෙන් සැලකිල්ලක් වෙන්න ඕන. ඒ වගේම නීතිගරුක පුරවැසියන්ගේත් යුතුයකමක් වෙනවා. නමුත් මේ తত্ত্বය මේ ඇමරිකානුවන් ඇයි මේ ප්‍රචණ්ඩකාරීත්වය අවියක් කරගෙන තියෙන්නේ? දැන් මූලික වශයෙන්ම ඔවුන් පෙන්වා දෙන කාරණයක් තමයි මේ මෑත කාලේ කළු ජාතිකයන් ඝාතනයට ලක්වීම ගණනාවක් වාර්තා වුණා. 2013 2015 2016 2017 අවුරුදු වල වරින් වර විවිධ ප්‍රදේශවලදී පොලිස් පහර දීම් වලින් කළු ජාතිකයන් මියගිය සිද්ධීන් ගණනාවක් වාර්තා වුණා. දැන් අපිට මතකයි 2013 2014 වකවානුවේ ඇමරිකාවේ මිචිගන් ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් ඇමරිකානෝ කළු ජාතික නිරායුධ තරුණයෙක් ගහත පොලිස් ප්‍රහාර වලින් මියා වෙඩි ප්‍රහාර වලින් මියා මේ සිද්ධි මුල් කරගෙන මෙවැනි මීට වඩා මෙතරම් දරුණුනේ නැහැ. නමුත් යම් කිසි ආකාරයක දරුණු ප්‍රචණ්ඩකාරීත්වයක් ඇමරිකාව පුරාම පැතිරලා ගියා. තාම බරපතල උද්ඝෝෂණ ඇති වුණා. දැන් මේ වගේ තත්ත්වයක් අපිට කියන්නේ මේ ඇමරිකාවේ නේෂන් වයිඩ් එහෙමත් නැත්නම් බොහෝ ප්‍රදේශවලට පැතිර ගිය විරෝධතා රැල්ලක් අපි දකින්නේ 1992-93 වකවානුවේදී රොඩ්නි කිං සිද්ධිය. ඒ කියන්නේ ලොස් ඇන්ජලිස් නගරයේදී කළු ජාතික රියදුරෙකු අමානුෂික ලෙස පොලිස් ප්‍රහාරයට ලක්වීමේ සංසිද්ධිය පදනම් කරගෙන එදා මේ 92 අවුරුද්දේ තාම දරුණු විදිහට ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ලක් නිර්මාණය වුණා ඇමරිකාව පුරාම මේ කළු ජාතිකයන් කේන්ද්‍ර කරගනිමින්. එතකොට දැන් මේ සංසිද්ධි දිහා බැලුවාම මේ සිද්ධිවලදී අවසානයේ දැන් එදා 92 මේ සිද්ධිය ඇතිවෙන්න මූලික හේතුව රොඩ්නි කිං සිද්ධිය ඇතිවෙන්න මූලික හේතුව වෙන්නේ ඇමරිකානු ක්‍රමය තුල මේ පොලිස් නිලධාරීන් ඒ වගේම යම් කිසි ආකාර නීතිය ක්‍රියාත්මක කරන අංශ එහෙමත් නැත්නම් අපිට මතකයි ඔය යුද්ධ අපරාධ සම්බන්ධයෙන් ඇමරිකානු සෙබළුන් චෝදනාවට ලක් වූ අවස්ථාවල පවා අවසානයේදී මේ නිසියාකාර එහෙමත් නැත්නම් සාධාරණ තීන්දුවක් නෙවෙයි බොහෝ දුරට ලැබෙන්නේ. 92 දීත් ඒ පොලිස් නිලධාරීන් 4 දෙනාම නිදොස් කොට නිදහස් කරනු ලැබුවා යම් යම් සුළු චෝදනා රාජකාරීමය චෝදනා කිහිපයක් හැරුණු කොට අධිකරණය විසින්. එදා ඒ නිසා තමයි ඒ වැරද්දට එරෙහිව ඒ කියන්නේ එම සංසිද්ධියත් ඒ කියන්නේ රොඩ්නි කිං නැමැති රියදුරාට පහර දීමේ සිද්ධිය සම්පූර්ණයෙන්ම රූගත වෙලා තිබුණා. ඉතින් ඒ තත්ත්වයේ තිබියදී අධිකරණයෙන් ඔවුන් නිදහස් කරනවා. දැන් මේ මෑත කාලීනව සිදු ඝාතන කිසිවක අවසානයේදී පොලිස් නිලධාරීන් වැරදිකරු බවක් අහන්න දකින්න ලැබෙන්නේ. වැරදිකරුවන් වුණත් ඔවුන්ට වැරදිකරුවන් විදියට බවට පත් වෙන්නේ මිනිමැරුම් චෝදනාවක නෙවෙයි. යම් කිසි ආකාරයක අධික බලයේද වීම ඒ වගේ ක්‍රියාවලියක් මත. ඒකෙදි වෙන්නේ හුඟක් දුරට ඔවුන්ව කෙටි කාලීන වැඩ තහනමකට ලක් වෙනවා. එහෙමත් නැත්නම් ඔවුන්ගේ උසස් වීමක් නැති වෙනවා. ඒ අරුණකොට මේ සිරදඬුවම් ලබා දීමේ තත්වයන් අපි ඊටාම අල්ප වශයෙන් තමයි දකින්න ලැබුණේ. ඉතින් මෙන්න මේ තත්වයට එරෙහිව තමයි මේ කළු ජාතිකයන් පෙළමිලා තියෙන්නේ මේ ආකාරයෙන් හැසිරෙන. ඔවුන් සඳහන් කරන්නේ මොන දේ වුණත් අවසානයේදී යුක්තිය හා සාධාරණය කියන දේවත් තමන්ට ලැබෙන්නේ නැහැ කියන කාරණේ. ඉතින් මෙන්න මේ පිළිබඳව තමයි දැන් හුඟක් මේ වර්තමාන සිද්ධිය ඇති වුණ වහාම ඇමරිකානු නීති අංශ ඊටාම වේගයෙන් ක්‍රියාත්මක වුණා. මොකද මුල් අවස්ථාවේ මේ තුලත් අපි දැක්කා බොහොම මන්දගාමී බවක්. ඒ කියන්නේ මේ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට තරම් කඩිනමින් ක්‍රියාත්මක නොවූ ලකුණු පෙන්වු කරා. නමුත් ප්‍රචණ්ඩකාරීත්වයේ මිනියාපොලිස් නගරයෙන් පිටතට ව්‍යාප්ත වෙද්දී බොහෝ දුරට නීති ක්‍රියාත්මක කරන බලධාරීන් තේරුම් ගන්න නැති මේ තරම් සුබදායක තත්වයක් නෙමෙයි කියලා පරීක්ෂණ කඩිනම් කළා. ඒ මේ මූලික වශයෙන්ම මේ ගෙලපාගාගෙන සිටි පොලිස් නිලධාරියාගේ වැඩ තහනමකට ලක් කළා. ඔහුට මිනිමැරුම් චෝදනා ගොනු කළා. ඉන් පසුව මේ සංසිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන කණ්ඩායම් මේකට අනිත් පොලිස් නිලධාරීන්ටත් මේ චෝදනා එල්ල කළා. මෙන්න මේ ආකාරයෙන් ඉතාම ඉක්මනින් නීති ක්‍රියාත්මක වීමක් දකින්න ලැබුණා. ඒ නිසා මට මතකයි එක් අවස්ථාවක CNN මාධ්‍ය ආයතනය නිවේදනය කරනවා. ඔවුන්ගේ එක්තරා ප්‍රවෘත්ති වාර්තාවක සඳහන් කරලා තිබුණා
මෑත කාලේ පොලිස් නිලධාරීන්ට එරෙහිව ඇමරිකාව තුළ වඩාත්ම වේගයෙන් නීතිය ක්‍රියාත්මක වූ අවස්ථාවක්. ලැබෙන මේ ගැප් එකක් හිඩසක් තියෙනවා. මේ හිඩස පිළිබඳව තමයි කළු ජාතිකයන් කතා කරන්නේ. ඒ වගේම කළු ජාතිකයන් විතරක් නෙමෙයි. දැන් අපි ඉතාම පැහැදිලිව තේරුම් ගත යුතුයි. සමස්ත කළු ජාතිකයන්ට පමණක් මේ වගේ අතිශය දරුණු නේෂන් වයිඩ් කැම්පේන් එකක්. එහෙම නැත්නම් ඇමරිකාව තුළ ව්‍යාප්ත වූ ව්‍යාපාරයක් ගෙන යන්න අමාරුයි. මේකට මේ කැළඹීමටපත් සියලු කණ්ඩායම් සම්බන්ධ වෙලා තිබෙනවා. ඉතින් අපි ධවල මන්දිරයේ දර්ශන අපි මේ දකින්න නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ගැන අපි පසුවට කතා කරන නිසා මේ ධවල මන්දිරයේ ආවට සිදුවීම් ගැන පොඩ්ඩක් කතා කරන එක පස්සට තියන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ සිද්ධිය ඇමරිකාවෙන් පමණක් නතර වුණේ නැහැ. ඊයේ ඉඳලම බ්‍රිතාන්‍ය සහ යුරෝපා රටවල මේ සිද්ධිය පිළිබඳව විරෝධතා ඇති වුණා. දැන් මේ විරෝධතා වලදී මූලික වශයෙන්ම සිද්ධ වුණේ ඇමරිකාවේ කළු ජාතිකයන්ට සහයෝගය පළ කිරීම අනිකුත් රටවලින් වාර්තා වුණේ. ඉතින් මේ තත්ත්වය පිළිබඳව දැන් ලෝකේ විශාල කතාබහකට ලක් වෙලා තියෙනවා. ඇමරිකාවේ මේ මොකද ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව නිරන්තරයෙන් කතා බහ කරන ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ලෝකයට උදාහරණ සපයන මානව හිමිකම් ආරක්ෂා කිරීම මේ ගැන මේ මූලිකත්වය ගැන කටයුතු කරන රාජ්‍යයක්. ඔවුන්ගේ ව්‍යවස්ථාව අනුව බැලුවත් මේ වෙනකොට සියලු පුරවැසියන්ට සමානාත්මතාව හිමි විය යුතුයි. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේවා සිදු කරන්නේ නැත්තේ ඇයි? මෙන්න මේ පිළිබඳව අපි දැන් ඊළඟට කරුණු හොයා බලන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙන්දී මූලික වශයෙන්ම අපේ අවධානය යොමු වෙනවා දැන් අපි වර්තමානයේ ගැන කතා කරේ. අපි ඔබ රැගෙන යන්න බලාපොරොත්තු වෙනවා දර්ශන පෙළක් එක්ක අතීතයට. මේ අතීතයට අරගෙන යන්නේ කොහොමද ඇමරිකාවේ මෙවැනි දරුණු ප්‍රචණ්ඩකාරීත්වයක් නිර්මාණය වෙන්නට අවශ්‍ය පසුබිම සැකසුනේ. අනික් රටවලට වඩා කොහොමද ඇමරිකාව මේ ආකාරයෙන් මේ ජාතීන් අතර වර්ණ භේදවාදයක් ක්‍රියාත්මක වුණේ ඇමරිකාවේ. අදටත් ඒක තියෙනවද? මෙන්න මේ ප්‍රශ්නවලට උත්තර අපි අතීතයෙන් හොයන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මූලික වශයෙන්ම අපේ අතීතයේ දිහා බැලුවහම මේ අපි දකින්නේ මාටින් ලූතර් කිං ජූනියර් ඇමරිකාවේ කළු ජාතිකයන්ගේ අයිතීන් පිළිබඳව සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ විදිහට හඳුන්වනවා. මේ ව්‍යාපාරයට නායකත්වයේ දීපු ප්‍රධානම පුද්ගලයා අපි ගත්තොත් ඇමරිකාවේ මහත්මා ගාන්ධි කිව්වොත් නිවැරදි. මොකද කළු ජාතිකයන්ගේ ප්‍රශ්නේ අපි දකින්නේ ඔය දර්ශනීය දැක්ක ඇමරිකානු සිවිල් යුද්ධය 1865 දී අවසන් වීමත් එක්ක ඇමරිකානු සිවිල් යුද්ධය ඇති වෙන්නත් හේතුව මේ වහලුන් පිළිබඳ සංකල්පය. නමුත් සිවිල් යුද්ධයේ අවසානයේදී මේ වහල් භාවයේ නීති අනුකූලව අවසන් වුණා. නමුත් ඇමරිකානු ව්‍යවස්ථාව 1870 දී සියලුම දෙනාට ඡන්ද අයිතිය පිළිබඳ ඒ තහවුරු කරත් කළු ජාතිකයන්ට ඒ හිමි ප්‍රායෝගිකව හිමි වෙන්නේ නැහැ. කළු ජාතිකයන් දිගින් දිගටම පීඩනයට ලක් වෙනවා. ඒ වගේම මේ 1896 වෙනකොට ඇමරිකානු ප්‍රාන්ත මට්ටමින් මේ කළු ජාතිකයන් වෙන් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ වෙනවා. ඒක ක්‍රියාත්මක වෙනවා 1960-70 දක්වාම ක්‍රියාත්මක වෙනවා. මොකද මෙතෙන්දී අපි දකිනවා මේ කළු ජාතිකයන් මේ එම යුගයේදී 1909 දී ඊට එරෙහිව නැගුණු ව්‍යාපාරයක් මේ දකින්නගේ මුල්ම උද්ඝෝෂණ තමයි වල දර්ශන තමයි අපි මේ දකින්නේ මීට සියවසකට පමණ පෙර. දැන් ඒ වගේම තමයි මේ කළු ජාතිකයන් එරෙහිව ක්‍රියාත්මක වෙච්ච ජාතිවාදී ව්‍යාපාර. අපි මේ දකින්නේ ක්ලූ ක්ලක්ස් ක්ලෑන් කියන සුදු ජාතික මේ අන්තජාතිවාදී ප්‍රචණ්ඩකාරී ව්‍යාපාරය සුදු ලෝගෝ වලින් සැරසිච්ච කණ්ඩායම්. ඔවුන් ඇමරිකානු ඉතිහාසයේ පුරාම කළු ජාතිකයන් ඝාතනය කිරීම ඒ වගේම ගිනි තැබීම වගේ ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණා. දැන් නැවත වතාවක් 1950 දශකයේදී මේ තත්ත්වය මේ ගැන අවධානය යොමු වෙනවා. මොකද මූලික වශයෙන්ම 1955 දී නීතියක් සම්මත වෙනවා මේ පාසල් පද්ධතිය තුල සියලු සමාන අයිතිවාසිකම් සම්බන්ධයෙන්. දැන්
පාසල් පද්ධතිය තුළ මේ තත්ත්වය කියන්නේ මේ අපි දකින්නේ මේසට සම්බන්ධ ප්‍රධානම දර්ශන පෙළ 1955 දී 57 දී ආකන්සාස් සිද්ධිය කියලා හඳුන්වපු දර්ශන පෙළ තමයි අපි දැක්කේ. ආකන්සාස් ප්‍රදේශයේ කළු ජාතිකයන් 9 දෙනෙක් මුල්ම වතාවට පාසලකට ඇතුළත් කරගත්තාම හයි ස්කූල් එකට එම පාසලේ ශිෂ්‍යයන් විරෝධතා දක්වනවා. ඉන්පසුව ඒක සුදු ජාතිකයන්ගේ විරෝධතාවයක් බවට පත් වෙනවා. අවසානයේදී ජනාධිපතිවරයා මැදිහත් වෙලා ඒ වකට සිටි ජනාධිපති අයිසන්හවර් තමයි මේක මැඩලන්න කටයුතු කරන්නේ. ඉන් පසු වකවානුවේ දිගටම මේ තත්ත්වය දක්නට ලැබුණා. අපි ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිවරයාගේ යුගයේ තමයි දකින්නේ මේ කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට වඩාත් විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කිරීමක් නීතිමය වශයෙන් අපි දකින්නේ ජෝන් එෆ් කෙනඩි ගේ පාලන සමයේදී. දැන් කෙනඩි ඝාතනයට පෙර ආතුව ඔහු කළු ජාතිකයන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කෙරෙන සිවිල් රයිට්ස් බිල් එක අනුමත කරන්නට කටයුතු කරන නමුත් ඒ අනුමත කෙරෙන්නේ ඔහුගේ මරණයෙන් පසුව. ඒ වගේම අපි දකිනවා මේ මාටින් ලූතර් කිංගේ ව්‍යාපාරය ඔහු වඩාත් කියන්නේ සිවිල් අයිතිවාසිකම් පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදී විදිහට කටයුතු කළා මේ ව්‍යාපාරයක් ගෙන ගිය නායකයෙක්. ඔහු වොෂින්ටනයට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දහස් සංඛ්‍යාත පිරිසක් කළු ජාතිකයන් එකතු කළා. ඔවුන්ගේ හඬ සහ ශක්තිය පෙන්වනවා මේ ඇමරිකානු බලධාරීන්ට. නමුත් අවාසනාවකට වගේ මේ 1968 දී මාටින් ලූතර් කිං ඝාතනය කෙරෙනවා. ඒ වගේම අපි දකිනවා ඒ හා සමගාමීව ඇමරිකාව තුළ මේ කළු ජාතිකයන්ගේ අයිතීන් පිළිබඳ යම්කිසි ප්‍රචණ්ඩකාරී ව්‍යාපාරයක්. අපි මේ දැක්කේ ස්මෝකි කාමයිල් කියන චරිතය. ඔවුන් ඒ වගේම කළු ජාතික ක්‍රියාකාරීන් එකතු වෙලා පිහිටව ගන්නවා බ්ලැක් පැන්තර් පාටි කියන පක්ෂය කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. මේ අපි දකින්නේ මැල්කම් එක්ස් මානව හිමිකම් ක්‍රියාකාරීක් වගේම මේ බ්ලැක් පැන්තර් ව්‍යාපාරයේ මූලිකයෙක්. නමුත් මැල්කම් එක්ස් සහ මාටින් ලූතර් කිං අතර තියෙන වෙනස තමයි මැල්කම් එක්ස් බොහෝ දුරට මේ ප්‍රචණ්ඩත්වය කියන දේත් අනුමත කරනවා කළු ජාතිකයන්ගේ අයිතීන් සුරැකීම සඳහා. මේක හරියට ඇතැම් අය සංසන්දනය කරනවා ඉන්දියාවේ මහත්මා ගාන්ධි සහ චන්ද්‍රබෝස් අතර තිබිච්ච වෙනස වගේ දෙයක් විදිහට ඇතැම් විචාරකයන් සඳහන් කරනවා. නමුත් මේ අවසානයේදී මැල්කම් එක්ස්වත් මාටින් ලූතර් කින්ට පෙර ආතුවම ඝාතනය වෙනවා. ඉතින් මේ ආකාරයෙන් තාම අපි ගත්තොත් රටකට අනුමත කළ නොහැකි ආකාරයේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා ඇමරිකාවේ මේ කළු ජාතිකයන් පදනම් කරගෙන. එවැනි තත්ත්වයක් තිබියේ තමයි 2008 වසරේදී බරක් ඔබාමා ප්‍රථම කළු ජාතිකයා විදිහට ඇමරිකාවේ බලයට පත් වෙන්නේ. නමුත් ඔබාමා බලයට පත් වුණත් ඔහු එක්තරාකාරයක දේශපාලනික කඩයිමක් මයිල්ස්ටෝන් එකක් බවට පත් වෙනවා. නමුත් අවසානයේදී ඔබාමා බලයට පත් වුණාට පවා මේ ඇමරිකාවේ කළු ජාතිකයන් පිළිබඳ අයිතීන් ඒ ගැන කතා කරන ව්‍යාපාරයේ ඔවුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි 2013 අවුරුද්දේදී අපි දකින්නේ ඔබාමා පාලන සමයේදීම මේ කළු ජාතිකයන් ඝාතනය කිරීම මිචිගන් වගේ ප්‍රදේශවල. ඉතින් මේ අනුව බැලුවහම ඉතිහාසයේ පුරාම අපි ගත්තොත් මේක සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ විදිහට හඳුන්වන මේ කළු ජාතිකයන්ගේ අයිතීන් සුරැකීම පිළිබඳ ව්‍යාපාරේ අපි දැක්කා අන් කිසිම දැන් අපේ ජන සමාජයේ කිසිම වෙලාවක අපි ජාතීන්ට වෙන් කරපු බස් රථ තිබ්බේ නැහැ. ජාතීන්ට වෙන් කරපු කොටින්ම අපි දැක්ක අර දර්ශන පෙළේ මේ පොදු වැසිකිලි පවා එකක් සුදු ජාතිකයන්ට එකක් මේ කළු ජාතික කලර්ඩ් කියලා ගහලම තියෙනවා. ඒ වැසිකිලියට යන්න බෑ සුදු ජාතිකයෙක්ට හැරෙනකොට මේ සුදු ජාතිකයන් නියමිත වැසිකිලියට යන්න බෑ. ඒ වගේ තත්ත්වයක් තමයි ඇමරිකාවේ දකින්න ලැබුණේ. ඔය කියන්නේ 1970 වෙනකම්ම මේ තත්ත්වය පැවතුණා. ඉතින් මේ කියන්නේ වෙන් කිරීම segregation කියන එක. ඔය අපි දැක්ක අර පාසල් පද්ධතිය තුලට නීති හඳුන්වලා දීලා කළු ජාතිකයන් ඊට අන්තර්ග්‍රහණය කිරීමේ වැඩපිළිවෙල 1955 ආරම්භ වුණාට පස්සේ තමයි ක්‍රමක්‍රමයෙන් මේක නැති වෙන්නේ. බස් රථවල අපි මේ කලින් සඳහන් කරලා තියෙන බස් රථවල කළු ජාතිකයන් ගමන් කළ යුත්තේ පසුපස තියෙන කූඩුවක. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් තමයි ඇමරිකාවේ පැවතුනේ. ඉතින් එවැනි තත්ත්වයක් තිබිලා එහි අක්මුල් තමයි අද වෙනකොට මේ ව්‍යාපාරය තුල අපි දකින්න ලැබෙන්නේ.
මේ අනුව අපිට පුළුවන් වෙනවා මේ ඉදිරියේදීත් මේ ගැන කතා බහ කරන්න බොහෝ දුරට අද ඉතාම කෙටියෙන් අපි යොමු වෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සටහනක් තබලා සිව්දෙස අවසන් කරන්නට. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා බලයට පත් වූ දිනේ ඉඳලම ඔහු මේ සුදු ජාතික ව්‍යාපාරවලට, ඒ කියන්නේ සුදු ජාතිකයන්ගේ ජාතිවාදයට යම්කිසි ආකාරයක මේ උඩගෙඩි දීපු චරිතයක් විදිහට චෝදනා එල්ල වෙනවා. ඔහුගේ ක්‍රියාකාරකම්, මේ වගේම ඔහුගේ ඡන්දපදනම, ඔහු ඡන්දපදනම තුල ඉලක්ක කරගත්ත ජන කොටස මේ සියල්ලම සුදු ජාතිකත්වයේ පදනම් වීම තුල යම්කිසි ආකාරයක ගැටලුවක් මේ ට්‍රම්ප් පාලනය තුල දකින්න ලැබුණා. දැන් මේ වෙනකොට එය ඊටාම නරකතර හැරිලා තිනවා. මොකද ජනතාව ධවල මන්දිරය ඉදිරිපිට රැස් වෙලා අපිට ඊයේ දිනේ උදෙන්ම වාර්තා වෙච්ච දේ තමයි අවස්ථා දෙකකදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ධවල මන්දිරයේ තියෙන ආරක්ෂක බංකරය වෙත ගියා කියලා මේ උද්ඝෝෂණ තත්ත්වය උත්සන්න වෙද්දී. ඒ වගේම අපිට ඊටාම කෙටියෙන් සඳහන් කළොත් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් තියපු සටහනක් ගැන සඳහන් කළා සිව්දෙස අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙවැනි ගැටලු සහගත තත්ත්වයක් තිබියදීත් ඔහු ඊටාම දැඩි ලෙස චෝදනා කරනවා ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ට මේ උද්ඝෝෂණ මැඩලන්න ගන්න ක්‍රියාමාර්ග මදි කියලා. ඔහු චෝදනා කරනවා ඔහු මේ වෙනකොට ඊටාම දැඩි ලෙස බලය පාවිච්චි කරන්න මේ විරෝධතාකරුවන් අත්අඩංගුවටගෙන ඔවුන් අවුරුදු 10කට හිරේ දාන්න කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කරනවා. එතකොට ආයි මේ උද්ඝෝෂණ ඇති වෙන එකක් නැහැ කියලා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් තුල තියෙන දැක්ම පිළිබඳවයි මෙතන ගැටලුවක් මතුවෙන්නේ. මේ ආකාරයෙන් සඳහන් කිරීම තුල නැවත වතාවක් මේ උද්ඝෝෂණ පිළිබඳව තියෙන එහි ගැඹුරු අර්ථය පිළිබඳව අවබෝධයක් හෝ තැකීමක් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා තුළ නැති බවක් දක්නට ලැබෙනවා. මේ සමස්ත සංසිද්ධිය තුළ අපි ඒ ගැන ඉදිරියේදීත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සමගම අපි බලාපොරොත්තු වෙනවා අද සිව්දෙස අවසන් කරන්නට. හෙට දිනේදී අද සම්පූර්ණයෙන්ම සිව්දෙස අපි යොමු කළේ ඇමරිකා එක්සත් ජනපදයේ වාර්තා වෙච්ච තත්ත්වය පිළිබඳව කතා කරන්න. මොකද ඒ ගැන ඉදිරියේ කියන්නේ අපේ සිව්දෙස තුලින් අන්තර්ජාතික අධ්‍යයන පිළිබඳ ඒ හදාරන අපේ සිසුවියන්ටත් ඉතාම වැදගත් වෙනවා ඇමරිකාවේ පවතින තත්ත්වය පිළිබඳව, ඇමරිකාවේ අතීතය පිළිබඳව දැන ගැනීම. ඉතින් ඒ අනුව අපි සම්පූර්ණයෙන්ම සිව්දෙස යොමු කළා මේ ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය ගැන කතා කරන්න. ඉතින් අපි ඉදිරියේදීත් හෙට දිනේදීත් බලාපොරොත්තු වෙනවා මේ සමගම ලෝකයේ තුල වාර්තා වෙන අනිකුත් තොරතුරු රසක් ගෙන එන්නට.